අයිබන් සුබදැසනක් ප්‍රාර්ථනා කරනවා උදා වී තිබෙන්නේ සැප්තැම්බර් මාසේ 26 වෙනි ඉරිදාව. සතියන්තයේ මොනවද රටේ ජාතික පුවත්පත්වල පළ කරන්න කියලා අපි විමසා බලන්න සූදානම්. නමුත් ඒ අතරතුර අලුත් වූ කාරණා තිබෙනවා, අලුතින් එක්කාසු කළ යුතු කාරණා තිබෙනවා. ඒ වෙත මුල් අවධානය දෙමු. ඒ අනුව ගත්තහම දැනට ක්‍රියාත්මක නිරෝධාන ඇඳරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වේවිද? එහෙම නැත්නම් වෙනත් හැඩයකින් ක්‍රියාත්මක වේවිද? සම්පූර්ණයෙන් ඉවත් කරන්නට කටයුතු කරාවිද? යම් යම් සීමා ඒ වෙනුවට පැනවේවිද? මේ ආදී කතා බහක් සමාජය තුළ නිර්මාණය වදී කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳව යම් අදහස් දැක්වීමක් සිදු කරනවා. පළවෙනිදා ඉඳලා ඔක්තෝබර් මාසේ පළවෙනිදා සිට මේ සංචාරන නිරෝධාන ඇඳරි නීතිය ඉවත් කිරීම සඳහා කටයුතු කෙරෙනු ඇති බව තමයි ඒ ප්‍රකාශයෙන් අර්ථවත් වෙන්නේ. කෙසේ වෙතත් ඒ සඳහා යම් යම් වැඩපිළිවෙල සැකසීම අවධානය යොමු කිරීමත් මේ වන විට සිදු වෙනවා, විශේෂයෙන් පොදු ප්‍රවාහනය ආදිය පිළිබඳව. අපි මේ කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා මේ ගැන මොකද කියන්නේ කියන එක ඉස්සෙල්ලම බලලා යමු. දැනට තියෙන තත්ත්වය අනුව යම් මට්ටමක හොඳ අතට හැරිලා තියෙනවා. මේ මොහොත වෙනකොට යම් කිසි විදිහේ අඩුවක් අපි දකිනවා. ඇඳම් ප්‍රමාණයේ පාවිච්චිය ආසාදිතයන්ගේ අඩුවීමක් තියෙනවා. මරණ සංඛ්‍යාව අඩු වෙමින් තියෙනවා. ඉතින් අපි ඉල්ලා සිටිනවා මේ රට විවෘත කරාට පසුව කොවිඩ් එකට අවශ්‍ය කරන නිර්දේශ පිළිපදෙමින් කටයුතු කරොත් මේ සටන අපිට ජය ගන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙන වෛද්‍ය ක්ෂේත්‍රයේ කරන උපරිම සේවය කරන අතරතුර පුද්ගලයන් හැටියට අපි පුරවැසියන් හැටියට අපේ පැත්තෙන් විය යුතු කොටසත් කල්පනාවෙන් වොමනාවෙන් සහයෝගයෙන් කටයුතු කරන්නයි කියලා ඉල්ලා සිටිනවා. අපිට මේක පරාජය කරන්න පුළුවන් කියන විශ්වාසය අපි කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා විශේෂයෙන් මේ අවස්ථාවේදී තවදුරටත් අවධාරණය කරන කාරණා තිබුණා. ඒ අතර දැන් මේ වන විට සංඛ්‍යාලේඛන බැලීමේදී පෙනී යන තත්ත්වය බැලුවාම ආසාදිතයින්ගේ යම් අඩුවීමක්, ඒ වගේම මරණ සංඛ්‍යාවේ යම් අඩුවීමක් මේ ආදී කාරණා හේතු කොට ගනිමින් එවැනි තීන්දුවකට එළඹිය හැකි පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා කියන එකයි එතුමාගේ අදහස බවට පත් වෙන්නේ. කෙසේ වෙතත් අංශ කිහිපයකම සූදානම මේ වන විට තිබෙනවා රට යලි විවෘත කිරීමේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව. ඒකම අපිට මතකයට නැගෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය මේ නිරෝධාන ඇඳරි නීතිය පැනවීම පිළිබඳව අප සූදානම් වෙමින් ඉන්න කාලේ, එම නැත්නම් ඒ පිළිබඳව ඉල්ලීම් රජයෙන් ඉදිරිපත් වෙමින් තියෙන කාලේ එවැනි සූදානමක් ආණ්ඩුව තුළ නොතිබුණත් සූදානම් වෙන්න සිදුවන ආකාරයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය කරපු දැනුම් දීමට අනුව සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමග කටයුතු කරන ශ්‍රී ලංකාවේ ආචාර්ය මහාචාර්යවරු විශේෂඥයින්ගෙන් සඳුම්ලත් කණ්ඩායම් ප්‍රකාශ කළ ආකාරයට ඔක්තෝබර් 2 වෙනිදා දක්වා මේ නිරෝධාන ඇඳරි නීතිය ක්‍රියාත්මක කිරීම වඩාත් යෝග්‍ය වන බවට තමයි ප්‍රකාශ කෙරුණේ. කෙසේ වෙතත් එය සත්‍ය ක්‍රමානුකූලව දීර්ඝ කිරීමක් තමයි සිදු වුණේ. ඒ අනුව පසුගිය අවසන් වතාවට නිරෝධාන ඇඳරි නීතිය පිළිබඳ පැවති සමාලෝචනයේදී ඔක්තෝබර් 1 වෙනිදා දක්වා දීර්ඝ කිරීම පිළිබඳව අවධානය යොමු වුණා. කෙසේ වෙතත් අපි බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියන එක පිළිබඳව, ඒ පිළිබඳව කොවිඩ් කමිටුව ගන්නා වූ තීන්දුව තීරණය පිළිබඳව. ඒ අතරේ සත්‍යාගාරුණ ආද වාර්තා කරනවා සුවිශේෂ කාරණාවක්. ඒ තමයි භාණ්ඩ 600කට පැන වූ සීමාව නැවත සලකා බලන්න ඕනේ කියලා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා කර තිබෙන ප්‍රකාශයක්. මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පාරිභෝගික භාණ්ඩ 600කට වැඩි සංඛ්‍යාවකට පැන වූ ආනයන සීමාව පිළිබඳව නැවත සලකා බැලිය යුතු බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ප්‍රකාශ කරයි කියලා තවදුරටත් අරුණ මේ පිළිබඳව වාර්තාව පළ කරනවා. කෙසේ වෙතත් මේ ගැන විවිධ තර්ක විතර්ක ගොඩනැගෙන්නට පටන් ගත්තා. සැබවින්ම අත්‍යවශ්‍ය නොවන දේවල් මෙතන තිබුණා. ඉතින් වඩාත්ම මාතෘකාවට බඳුන් වුණා ජංගම දුරකථන ආදිය පිළිබඳව. මේදී රාජ්‍ය පැත්තෙන් නැම විටම ප්‍රකාශ කළ කාරණාවක් වුණේ මේ දාලා තියෙන්නේ, මේ ගහලා තියෙන්නේ බද්දක් නෙමෙයි, අලුත් බද්දක් නෙමෙයි, එහෙම නැත්නම් තහනමක් නෙමෙයි, ඇතම් අය කියන විදිහට තහනමක් නෙමෙයි කියලා. ඒ උනාට
ආන්තික තැන්පතුවක් පවත්වාගෙන යාමට සිදුවීමත් එක්ක බොහෝ ව්‍යාපාරිකයන්ට මොකද වෙන්නේ, විශේෂයෙන් කුඩා පරිමාණයේ එහෙම නැත්නම් මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරිකයන්ට මොකද වෙන්නේ කියන කාරණාව පිළිබඳව සමාජය තුළ දැඩි ප්‍රශ්න කිරීමක් තිබුණා. දේශපාලන කරලිය තුලත් උණුසුම් මාතෘකාවක් බවට ඒ නිසා මෙය පත් වුණා. මේ තුලත් විපක්ෂයේ නගපු චෝදනාව තමයි මේ තුලත් ආණ්ඩු පක්ෂයේ ගජමිතුරු ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්ට සහන සලසන්නට තමයි මේ කටයුතු කරන්නේ. ඒ අයට අවස්ථාව දෙමින් කුඩා පරිමාණයේ ව්‍යාපාරිකයන් වලපල්ලට අද දාන වැඩක් කියලා තමයි මේ පිළිබඳව අදහස් පළ වුණේ. අපි අතරේ මේ පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ කාරණාවකුත් තියෙනවා. මහ බැංකුව අධිපතිවරයා නව අධිපතිවරයා විදිහට අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පත්වීමත් එක්ක එතුමාත් මේ ගැන අවධානය යොමු කරයි කියලා පාර්ශව කීපයකින්ම කියවුණා. අපි තවත් කාරණා සාකච්ඡා කරමු කෙටි විරාමයකට ගිහින්. යලිත් අපි අවධානය යොමු කරමු පුවත් වාර්තා වෙත. අපි අවසාන වශයෙන් හිටි හැටියේම විරාමයකට යන්නට වුණා පුංචි අපහසාවක් එක්ක. කොහොමනත් මේ අපි අවධානය යොමු කරමින් හිටපු කාරණා බවට පත්ුනේ භාණ්ඩ 600 ඉක්මවන ප්‍රමාණයකට පනවපු සීමාව ගැන නැවත සලකලා බලන්න ඕන කියලා ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රකාශය පිළිබඳව. පසුගියදා මහ බැංකුව අධිපතිවරයා විදිහට අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පත් වෙනකොට හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු විසින් කළ ප්‍රකාශය මෙහිදී අපට සිහිපත් වෙනවා. ඉතින් ඔහු සඳහන් කරන්නේ මෙහිදී මහ බැංකුව අධිපති නව අධිපතිවරයාට පැවරෙන ප්‍රධාන කාර්යයන් අතර එකක් විදිහට ලක්ෂ්මන් ෂොක් එක විදිහට තමයි ඔහු සඳහන් කරන්නේ මේ භාණ්ඩ 600 ඉක්මවන ප්‍රමාණයකට පනවපු ආන්තික තැන්පතුව ඒ ඉවත් කිරීමට අවධානය යොමු කිරීම ඉතාම වැදගත් කියන එක. එතකොට ඒ පිළිබඳව යම් කතාබහක් නිර්මාණය වෙද්දී තමයි ජනාධිපති ලේකම්වරයා මගිනුත් මේ කාරණාව කියවෙන්නේ. එතකොට බොහෝ විට මේ සඳහා කටයුතු කෙරේවි කියන විශ්වාසයක් ගොඩ නැගෙමින් තිබෙනවා ඉදිරි කාලය තුළ. ඒ අතරේ දැනටමත් විශේෂයෙන් මේ කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක ආපු ඩොලර් අර්බුදයත් එක්ක දැනටමත් ආනයන බොහෝ සෙයින් සීමා වෙලා තිබෙන්නේ. ඒ වගේම තමයි මේ ආන්තික තැන්පතුව පැමිණවීම පිළිබඳව මුලින් කියවුණාට වඩා වෙනස් අදහස් පසුව කියවෙන්නට පටන් ගත්තා. මොකද මේ වසරකට ප්‍රමාණවත් ආනයනික භාණ්ඩ මේ වෙනකොට ලංකාව තුළට ගෙන්වා ඇති බවට මාස 6-7ක කාලය ඇතුළතම රට තුළට ගෙන්වන්නට කටයුතු කළා තියෙනවා. ඒ නිසා කිසිදු හිගයක් ඇතිවිය නොහැකි බව. නමුත් ඒ තුළ කෘත්‍රිම මිල ඉහළ යාමක් ඇතිවිය හැකි බවට මේ පිළිබඳව විශේෂඥයින් අදහස් පළ කරන්නට ගත්තා. එවැනි කාරණා කීපයකුත් මතුවුණා. අපි බලමු මේ ආන්තික තැන්පතුව පිළිබඳව ඉදිරි තීරණ මොනවා වේවිද කියන එක ගැන. කෙසේ වෙතත් ඒ අතරතුර ඊයේ දවසේදී නාරහෙන්පිටිය යුද හමුදා රෝහල් පරිසරයේ යම් මනුසුම් තත්ත්වයක් ඇති වුණා. විශ්වවිද්‍යාල සිසුන්ට එන්නත්කරණය කිරීමේදී ඇති වූ ගැටලුවක් මුල් කරගෙන. විශේෂයෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමියගේ අත්සනින් නිකුත් කළ ලිපියක් අරගෙන ආපු ශිෂ්‍ය කණ්ඩායමක් මොඩර්නා එන්නත ඉල්ලා සිටීමත් එක්ක එය යුද හමුදා රෝහල මගින් මොඩර්නා එන්නත ලබා දිය නොහැකි බව ප්‍රකාශ කිරීමත් එක්ක ඇති වූ ගැටලුකාරී තත්ත්වයක් බවට උණුසුම් තත්ත්වයක් බවට පත් වුණා. අප මේ කතා කරමින් අතරතුර ඔබට නරඹන්නටත් පුළුවන් ප්‍රවෘත්ති වාර්තා තුල අඩංගු වුණා අපගේ. කෙසේ වෙතත් මේ සිසුන්ගේ ඉල්ලීම පිළිබඳව ඉන් පස්සේ යම් කතාබහක් ඇති වුණා. විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමියගෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමියගෙන් මේ පිළිබඳව කරපු විමසීමකදී ඇය සඳහන් කරන්නේ එලෙස යුද හමුදාවට මේ එන්නත ඊයේ දිනේදී අද දිනේදී ලබා දීමේ හැකියාවක් නොමැති බව පවසනවා නම් මෙය Taman පිළිගන්නා කාරණාවක් බව. ඊළඟට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මේ පිළිබඳව අදහසක් වමින් ඊයේ ප්‍රකාශ කරන්නේ විශ්වවිද්‍යාල සිසුන්ට එහෙම විශේෂිත වූ එන්නතක් ලබා දීම සඳහා එලෙස කටයුතු කිරීමක් හෝ දැනුම්පත් කිරීමක් සිදු නොවූ බව තමයි සඳහන් වෙන්නේ. කොහොමද අප දන්නා තත්ත්වයන් කාරණාවන් තිබෙනවා. ඒ තමයි විදේශගත අධ්‍යාපනය ලබන සිසුවියන්ට වෙනත විදේශීය විශ්වවිද්‍යාලයන්ට යාමේදී ඇතැම් විට මෙලෙස නම් කරන ලද මොඩර්නා, ෆයිසර්, ස්පුට්නික් මේ ආදී වශයෙන් නම් කරන ලද එන්නතක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වන්නට පුළුවන්. නමුත් දේශීය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ එවැනි අත්‍යවශ්‍යයෙන් නම් කිරීමක් සිදු වෙලා තිබෙනවාද? මේක ගැටලුකාරී තත්ත්වයක්. කෙසේ වෙතත් යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ කොහොමටවත් මේ
විශ්වවිද්‍යාල සිසුන්ට මොඩර්නා එන්නත ලබා දීම සඳහාම නිර්දේශ කිරීමක් Taman වෙත ලැබිලා නැහැ. එම ඔවුන්ට මොඩර්නා එන්නත ලබා දෙනවා කියලා සූදානමක් නැහැ කියන එක තමයි සඳහන් වෙන්නේ. මෙවැනි ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වීම එන්නත්කරණය හමුවේ සුබදායි වන්නේ නැහැ. මොකද අප දැක්කා පහුගිය දිනවල තරුණ ප්‍රජාව අතර පැතිර ගිය ඇතැම් මතිමතාන්තර නිසා එන්නත්කරණය දැන් තිබෙන තැන කොතනද කියන එක පිළිබඳව තරුණ ප්‍රජාව තුළ එන්නත්කරණය පිළිබඳව තිබෙන ඉල්ලුම ඒ වගේම ඉදිරිපත් වීම කොතරම්ද කියන එක පිළිබඳව දැන් ගැටලුවක් තවමත් තිබෙනවා. එහෙම තිබෙන තැන තවත් අනවශ්‍ය ගැටලු නිර්මාණය කර ගැනීමට යාම සුදුසු වන්නේ නැහැ. ඒ අතරේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව බලාපොරොත්තු වෙනවා අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය එන්නත් කිරීමත් ඒ වගේම විශ්වවිද්‍යාල ප්‍රජාව තුළ විශාල කොටසක් තමයි ශිෂ්‍ය ප්‍රජාව කියලා කියන්නේ. ඒ අයව එන්නත්කරණයට ඉතාම ඉක්මනින් ලක් කරලා ඉදිරි කාලය තුළ විශ්වවිද්‍යාල පද්ධතිය ආරම්භ කිරීම තමයි බලාපොරොත්තුව බවට පත් වෙලා තියෙන්නේ. තරුණ ප්‍රජාව පමණක් නෙවෙයි තවමත් වැඩිහිටියන් විශේෂයෙන් වයස අවුරුදු 60 ඉක්ම වූ ඇතැම් අය එන්නත ලබා ගැනීමට තවමත් මැලිකම් දක්වන අවස්ථා පිළිබඳව මෙතරම් මෙන්නත් කරන මධ්‍යස්ථාන යුද හමුදාව සෞඛ්‍ය අමාත්‍යාංශය පවත්වාගෙන යද්දී ඇතැම් අය ඉදිරිපත් නොවීමේ යම් තත්ත්වයන් තිබෙනවා. විවිධ මත හේතු කොටගෙන මෙලෙස ඉදිරිපත් නොවන බව තමයි කියවෙන්නේ. මේ පිළිබඳව සලකා බලලා විශේෂයෙන්ම අපේ ප්‍රවෘත්ති අංශය විශේෂ සාකච්ඡාවක් සිදු කරනවා. කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතා සමග මේ එන්නත්කරණයෙහි ඇති වැදගත්කම. ඒ වගේම එන්නතකින් සිදුවන විද්‍යාත්මක කාර්යභාරය කුමක්ද කියන එක පිළිබඳව. මේ ගැන සමහරවිට අවබෝධයකින් තොරව තමයි මේ එන්නතක් විදගන්න බොහෝ දෙනා යන්නේ. මේ එන්නතින් මොකද්ද වෙන්නේ? කොහොමද මේ කොරෝනා එක සටන් කරන්නේ? මේ ආදි කාරණා අප එවැනි අයෙකුගෙන් දැන ගැනීම ඉතාම වටිනවා. බලමු මොකද කියන්නේ කියලා. පෘථිවියේ මනුෂ්‍යයා ඇතුළු සියලුම ජීවීන්ගේ අතීත වර්තමාන අනාගත සියලුම ක්‍රියාවලියන් පාලනය කරන අනදෙන සොඳුරු ආඥාදායක තමයි අපගේ සෛලයේ න්‍යෂ්ටියේ ඇති ඇසට නොපෙනෙන DNA සහ RNA. කොරෝනා වෛරසය RNA වෛරසයක්. මාරාන්තික කොරෝනා වෛරසයට ඉක්මන් එන්නතක් සාදාගෙන ඒමට විද්‍යාඥයෝ කොරෝනා වෛරසයේ න්‍යෂ්ටියේ ඇති RNA වලින් ස්පයික් ප්‍රෝටීන් පාලනය කරන කොටස එළියට අරගත්තා. මොකද්ද මේ ස්පයික් ප්‍රෝටීන් ගැන අපි දන්නවා කොරෝනා වෛරසය අනිශ්චිත දාලා ලොක් කරලා බලුවම හරියට රඹුටන් ගෙඩියක් වගේ. මෙන්න මේ රඹුටන් ගෙඩිය මතු පිටේ තියෙන අර කිඳි තමයි අපි ස්පයික් ප්‍රෝටීන් කියන්නේ. එතකොට මේ ස්පයික් ප්‍රෝටීන් කරන කොටස ස්පයික් ප්‍රෝටීන් පාලනය කරන කොටස එළියට අරගෙන පණිවිඩකරුවෙක් මගින් එන්නතක් හැටියට අපට ඇතුල් කරනවා. එතකොට මේ පණිවිඩකරුවෙක් සමග අපට ඇතුල් කරන RNA කොටසට තමයි කියන්නේ අපි මෙසෙන්ජර් RNA කියලා. එහෙම නැත්නම් mRNA කියලා. එතකොට මේ mRNA එක අපේ ශරීරය තුලට ආපුවාම එයා ස්පයික් ප්‍රෝටීන් නිෂ්පාදනය කරන්නට පටන් ගන්නවා. එයාට බෑ සම්පූර්ණ වෛරසය හදන්නට. එම නිසා අපිට රෝගේ හැදෙන්නේ නැහැ. නමුත් එයා ස්පයික් ප්‍රෝටීන් නිෂ්පාදනය කරනකොට ඊට සමගාමීව අපේ ඇඟෙන් ඒකට විරුද්ධව ඇන්ටිබොඩි එහෙම නැත්නම් ප්‍රතිදේහ නිර්මාණය වෙනවා. දෙවෙනි එන්නතින් තව තවත් ඇන්ටිබොඩිස් නිර්මාණය වෙනවා. එතකොට මෙවැනි කෙනෙකුට මේ රෝගය වැළඳුනාම අර කොරෝනා වෛරසය උත්සාහ කරනවා තමන්ගේ ඇති අර ස්පයික් ප්‍රෝටීන් වලින් සෛලයේ එල්ලීලා සෛල තුලට ගමන් කරන්නට. නමුත් ඒ අවස්ථාවේ අපේ ඇඟේ තියෙනවා ස්පයික් ප්‍රෝටීන් විරුද්ධව ඇන්ටිබොඩිස්. එතකොට ඒ ඇන්ටිබොඩිස් එහෙම නැත්නම් ප්‍රතිදේහ ඇවිල්ලා ඒ ස්පයික් ප්‍රෝටීන් විනාශ කරනවා. ඒ වෛරසයට සෛල තුලට ඇතිවන්නට බෑ. එතකොට වෛරසය පරදිනවා අපිට රෝගේ හැදෙන්නේ නැහැ. එහෙම නැත්නම් හැදුනත් ඉතාමත් වශයෙන්. මෙන්න මේ තාක්ෂණය මෙන්න මේ mRNA තාක්ෂණය තමයි මොඩර්නා සහ ෆයිසර් වැක්සින් නිෂ්පාදනය කිරීමේදී භාවිතා කළේ. ඒක තමයි අපි ඒකට කියන්නේ mRNA වැක්සින් කියලා. එන්නත් පිළිබඳව පැහැදිලි කිරීමක් ලෙස විශේෂඥ වෛද්‍ය කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතා සිදු කරන්නේ. දැනුම්වත් කටයුතු කිරීම ඉතාම වැදගත්. නොදැන අඳුරේ අතපත ගන්නවට වඩා ඒ නිසා ඒ තුල අපට යම් හැකියාවක් තිබෙනවා යම් කාරණා පිළිබඳව පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම හෝ මේ සියල්ල අවසාන වශයෙන් සිදු කරන්න. නමුත් මේ වන විට රටේ වැඩි දෙනෙක්ගේ අතිශය බහුතරයකගේ මේ එන්නත්කරණයට සහභාගී වීම අපට දකින්නට ලැබෙනවා. යන ඉදිරි කාලයේදී තවදුරටත් මේ විශ්වවිද්‍යාල පාසල් මේ හා සම්බන්ධ දරුවන් එන්නත්කරණය කිරීමෙන් අනතුරු තරුණ ප්‍රජාව එන්නත්කරණය කිරීමෙන් අනතුරු රටම එන්නත්කරණය වූ කලාපයක් බවට පත් කිරීම තමයි රටේ අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. නැත්නම් රාජ්‍ය අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. ඒ සමග අපි කාරණා කිහිපයකට අවධානය යොමු කරමු. දිවෙන නිර්දේශ සංග්‍රහය වාර්තා කරන යෝගදාන බිල්ලාට එරෙහිව යුද්ධවාදී මේක ඊයේත් අපි උපුටා ගත්තා. එහිදී විවිධ අදහස් දැක්වීමුත් අපට දකින්නට පුළුවන්. මේ විවිධ අදහස් ඇතුලේ
ආණ්ඩුවට හිතවාදී සහ විපක්ෂ කණ්ඩායම් දෙකේම අදහස් දැක්වීම් දකින්නට පුළුවන්කම තියෙනවා. අතර ඉරිදා ලංකාදීපේත් මේ ගැන තිනවා යුගදන විදුන්නාට ආණ්ඩුවේ මතකැටුම් සාකච්ඡාවක් ඉල්ලා හවුල්කාර පක්ෂවලින් ජනපති ලිපිය. ඒක පරණ කාරණාවක්. ඒක කවුරු දන්නා කාරණාවක්. ආණ්ඩුවටම සම්බන්ධ පක්ෂ කීපයක නායකයෝ. නමුත් තවත් මැති ඇමතිවරු පවා දැන් ඊයේ දවසේදී කනකහේරත් රාජ්‍ය අමාත්‍යවරයාත් යම් තැනක අදහසක් වමින් සඳහන් කරනවා මේ වෙනත් රටවලට කොටස් පවරාදීම Taman අනුමත කරන්නේ නැහැ කියන එක පිළිබඳව. ඒ අතරේ මුදල් අමාත්‍යාංශය පිළිගන්නවා මේ වෙනකොට මේ යුගදණ්ඩවි බලාගාරය පිළිබඳව ඇමරිකානු සමාගමක් සමග ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා කියන කාරණාව පිළිබඳවත්. එවැනි පසුබිමක් තුල ඉඳගෙන තමයි මේ පිළිබඳව දැඩි ලෙස සාකච්ඡාවට බඳුන් වෙන්නේ. ඒ පිළිබඳව කාරණා අනාවරණ කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා මෙහිදී වසර 15ක කාලයකට තමයි මේ 140 කොටස් ඔවුන්ට පැවරීම සිදු වෙන්නේ. ඉන් පස්සේ විදුලි බල මණ්ඩලයට හිමිකාරීත්වය හිමිවන බවට තමයි සඳහන් වෙන්නේ. අප දැන් දකින්නේ පරිශ්‍රයට අදාළ දර්ශන සහිත අපේ ප්‍රවෘත්ති වාර්තාවේ කොටසක්. කෙසේ වෙතත් මෙය ඊටාම සුවිශේෂ තීන්දුවක් බවට පත් වෙන නිසා තමයි මෙතරම්ම කතා බහක් අපිට මතකයි පසුගිය කාලේ හම්බන්තොට වරාය ආදිය පිළිබඳව අවසාන වශයෙන් ගත්තහම වරාය නගරයේ නැගෙනහිර ජැටිය මේ ආදී කාරණා පිළිබඳව මතු දැඩි අවධානය කතාබහ එවැනිම තත්ත්වයක් දැන් මේ යුගදනවේ බලාගාරය පිළිබඳව මතු වෙමින් තිබෙනවා සහ ඒ අතරතුර මේ ආණ්ඩුව දිගටම කටයුතු කරගෙන යන්නේ විකිණීමේ ප්‍රතිපත්තියේ රාජ්‍ය සම්පත් විකිණීමේ පිටරැටියන්ට දීමේ ප්‍රතිපත්තිය කියන එක පිළිබඳව තමයි දිගින් දිගටම විපක්ෂය මෙවැනි කරුණු අරබයා ආණ්ඩුවට චෝදනා එල්ල කරන්නේ. ඉන් පස්සේ අපි දකිනවා මේ සතියක අරුණ පුවත්පතේ තවත් වාර්තාවක් පොලිසිවල අධිකරණවල වාහන දසදහසක් දිරලා තියෙනවා කියලා පළවෙන වාර්තාවක්. පොලිසිය මගින් අත්අඩංගුවටගෙන එම ස්ථානවල හා අධිකරණයට ඉදිරිපත් කරන අඳවාගෙන සිටින වාහන බැදුම් කරයක් මත මුදාහරින ලෙසම වාහන හිමියන් අධිකරණ අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා කියලත් තවදුරටත් මේ වාර්තාවේ සඳහන් වෙනවා. ඉන් පස්සේ මේ ඒ පොලිසිවල අධිකරණවල තියෙන වාහන රේගුවේ තියෙන විවිධ භාණ්ඩ පිළිබඳවත් පසුගියදා මේ ආකාරයෙන්ම නවරන වසර ගණනාවක් තිස්සේ සමහර ඒවා දූබිලි තට්ටු වලින් වැහිලා ඒ ගබඩා සංකීර්ණ තුල තිබිච්ච දේවල් මේවා විනාශ කරනවාද නැත්නම් මේ පිළිබඳව ගන්න තීන්දුව කුමක්ද පිළිබඳව සාකච්ඡා වෙමින් තියෙනවා කියලා. ඔය අතරතුර ආහාර හිගයට වරායේ ඇති කන්ටේනර් 600ක් මුදා ගන්න ඩොලර් මිලියන 50ක් කියලා අද අරුණ පත්තරේම තවත් වාර්තාවක් ගෙනෙනවා. අත්‍යවශ්‍ය ආහාර ගේන මාසිකව ඩොලර් මිලියන 100ක් මාස 5කට පසු යලිත් සීනි ආනයනයට අවසර. එතකොට දැන් මේ වෙනකොට මේ කන්ටේනර් 600ට වඩා ප්‍රමාණයක් තියෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු වෙනවා. මේවයින් 600ක් තමයි මුලින් මුදා හරින්නට කටයුතු කරන්න කියලා අග්‍රාමාත්‍යවරයා විසින් පසුගියදා උපදෙස් දෙනු ලැබුවේ. ඒ අනුව තමයි මේ මුදල නිකුත් කරනවා කියලා මෙලෙස ඩොලර් නිකුත් කරනවා කියලා සඳහන් කරන්නේ මුදල් අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා මහා බැංකුවට දැනුම් දීලා තියෙනවා කියලා සඳහන් වෙන්නේ. මෙම කන්ටේනර් නිදහස් නොකළහොත් දැනට ආනයනකරුවන් සතු ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඔක්තෝබර් මාස මුල් සතිය දක්වා පමණක් ප්‍රමාණවත් බව පිටකොටුව තොගවැළඳුන් ප්‍රකාශ කළා තියෙනවා. එහෙම කිව්වත් දැනටත් මේ මොහොත වෙනකොටත් අත්‍යවශ්‍ය ගණෙහිලා සැලකෙන බෝධේ වෙළඳපොළ තුල ගත්තාම නැති තත්ත්වයකුත් අපට දකින්න ලැබෙන විශේෂයෙන්ම කිරිපිටි පිළිබඳව අවධානය යොමු වෙලා තියෙනවා. මේ වෙනකොට නිර්දේශ ඉදිරිපත් වෙලා තිබෙනවා ජීවන වියදම් කමිටුව මගින් කිරිපිටි ඊළඟට තිරිගු පිටි ගෑස් සිමෙන්ති මේ ආදියේ මිල වැඩි කිරීම සඳහා යම් ආකාරයක නිර්දේශ ඉදිරිපත් වෙලා තිනවා. එහිදී වඩාත් කතාබහට ලක් වෙනවා ගෑස් පිළිබඳව. මොකද මේ ගෑස් වල පහුගිය කාලේ 363කින් මිල වැඩි කරන්න ලාබ් ගෑස් සමාගමට අවසරය හිමිනවා. තවදුරටත් රුපියල් 550කින් ගෑස් මිල වැඩි කරන්න ජීවන වියදම් අනු කමිටුවේදී නිර්දේශ වීම මොනතරම් දුරට සාධාරණද මහ ජනතාවගේ පැත්තෙන් කියන එක කතාබහට ලක් වෙනවා. නමුත් අපි අවධාරණය කරන්න ඕනේ තාම මේ පිළිබඳව නිශ්චිත තීන්දුවක් අරගෙන නැහැ. හෙට රැස්වෙන කැබිනට් රැස්වීමේදී මේ පිළිබඳව තීන්දුව කරනවා කියලා කියන්නේ. ඔය අතරේ කතා බහක් නිර්මාණය වෙනවා අලුත් ගෑස් සමාගමක් නිර්මාණය වීම පිළිබඳව. මේක අද කීයක ආපු කතාවක් නෙමෙයි ලාබ් ගෑස් හිගයත් එක්කම ආපු කතා බහක්. කෙසේ වෙතත් එය නිර්මාණය වෙන්නේ කොහොමද සිදු වෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව යම් පැහැදිලි කිරීමක් ඒට යම් විරුද්ධත්වය පෑමක් විදියට සලකන්නටත් පුළුවන්. සුනිල් හඳුන්නෙති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයා සිදු කරනු ලැබුවා. අපි දැන් එන ආරම්භ
කැබිනට් මණ්ඩලය අනුමත කරේ අලුතින් ගෑස් සමාගමක් පිහිටවන්න නෙමෙයි. ඒ වාර්තාව ඉතා පැහැදිලිව තියෙන්නේ ගෑස් මිලදී ගැනීම, ගබඩා කිරීම, සැපයීම පිළිබඳව ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළව කමිටුවක් පිහිටවන්න. හැබැයි දැන් හොරාට කලින් කෙහෙල් කන වැටපන් ඉන්න වගේ හදිස්සියෙම අපිට ආරංචි වෙනවා මේ වෙනකොට සියොලිට් කියලා අලුතෙන් ගෑස් සමාගමක් හදලා. ඒ ගෑස් සමාගම හදලා තියෙන්නේ රජයේ ගෑස් සමාගමක් හැටියට. මේ සියොලිට් කියන සමාගම පිහිටවලා තියෙන්නේ ගෑස් ව්‍යාපාරය ඒකාධිකාරයක් බවට පත් කරන්න. අපිට තියෙන ප්‍රශ්නේ කැබිනට් මණ්ඩලයෙන් අනුමැතියක් දුන්නද එවැනි සමාගමක් හදන්න. අගෝස්තු මාසේ 363යි සැප්තැම්බර් මාසේ 550ක මිල වැඩි කරන්න යෝජනා කරනවා. එක පැත්තකින් මිල වැඩි කරමින් පාරිභෝගිකයට බැට දෙන්න පටන් අරගෙන තියෙනවා. අනිත් පැත්තෙන් රජයේ ගෑස් සමාගම ඔවුන්ට අත්පත් කර ගැනීම සඳහා වන ක්‍රියාවලියක් භාණ්ඩාගාරයේ ඉහළ පුටුවල කට්ටියත් පාවිච්චි කරගනිමින් ක්‍රියාත්මක කළා තියෙනවා. අපි අහන්නේ කවුද මේකට අනුමැතිය දීලා තියෙන්නේ? 180ක් වෙළඳපොළ තියෙන රජයේ ව්‍යාපාරය විනාශ කරලා 20ක් වෙළඳපොළ තියෙන පෞද්ගලික අංශයේ ගෑස් සමාගමකට මේ බලතල ලබා දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව බරපතල ගැටලුවක් තියෙනවා. මේ ගෑස් ඒකාධිකාරය හදලා ජනතාවගේ බඩට ගහන්න කටයුතු කරමින් ඉන්නේ කාගේ උමනාවටද මොන දේශපාලන හස්තයක්ද මේක පිටිපස්සේ ක්‍රියාත්මක වෙන්නේ කියන එක පිළිබඳව රට දැනගත යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මේ පිළිබඳව තවදුරටත් පළවෙන වාර්තා අතරේ අපිට මුණ ගැසෙනවා දැනට ක්‍රියාත්මක වෙන ලිට්‍රෝ සහ ලාෆ් සමාගම් දෙක එකතු කරලා මේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන බවකුත් ඒ අනුව 75ක් ලිට්‍රෝ ගෑස් සමාගමත් 25ක් ලාෆ් ගෑස් සමාගමත් එකතු කරලා තමයි මේ නව සමාගම පිහිටුවීම සිදුවන්නේ කියලත් සඳහන් වෙනවා. කෙසේ හෝ වේවා මේ පිළිබඳව නිශ්චිත තීන්දුවක් අවසන් තීන්දුවක් ගතයින් පස්සේ මේ ගැන සොයා බැලීමක් කරන්නට පුළුවන් වේවි. නමුත් ඇතැම් දේවල් සාකච්ඡාවට බඳුන් වෙන්නේ දැන් අර යෝගදන්නවි බලාකාරයේ ගිවිසුමත්සන් කරලා තමයි මේ පිළිබඳව කතාබහ එළියට එන්නේ. අන්න ඒවා තමයි ගැටලුකාරී තත්ත්වයන් විදිහට විශේෂයෙන් විපක්ෂය පෙන්වා දෙන්නේ. ඔය අතරේ ඉරිදා ලංකාදීපය අපට ගෙනෙන වාර්තාවන් අතරේ දකින්නට පුළුවන් මෙවර අයවැයෙන් ඉදිරි අයවැය පිළිබඳවත් දැන් කතා බහ ආරම්භ මෙවර අයවැයෙන් බදු ප්‍රතිපත්තියේ පුළුල් වෙනසක් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ උපුටා දක්වමින් තමයි මේ වාර්තා පළ කරන්නේ. බදු පිළිබඳව තීන්දුව తీරන ගැනීම ඉතාමත්ම මෙවැනි කාලයක විශේෂයෙන් සූක්ෂම ලෙස සිදුවීම අතිශය වැදගත් වෙනවා. අපිට මතකයි මේ රජය පත්තු මුල් වකවානුවේ මේ ආණ්ඩුව ගත්ත ඇතැම් බදු තීන්දුව ප්‍රතිපත්ති නිසා දැන් ආණ්ඩුවම යම් අපසීරුතාවයන්ට පත් වෙලා තිබෙන බව කියවෙනවා. ඉතින් ඒ නිසා ගන්න තීන්දුව తీරන රටේ මහ ජනතාවගේ පැත්තෙන් ආණ්ඩුව ඉදිරි අනාගතයේ පැත්තෙන් කොහොම බලපානවද කියන එක පිළිබඳව අවබෝධයක් ඇතුව ගැනීම වැදගත් වේවි. ඒදී ආණ්ඩුව කියන කාරණාව තමයි බදු පිළිබඳව ආණ්ඩුව පත් වූ කාලේ තීන්දුව తీරන ගන්නකොට මේ කොවිඩ් වසංගතයක් තිබුණේ නැහැ. ආණ්ඩුව එවැනි තත්යකට මුහුණ දීමේ බලාපොරොත්තුවෙන් නෙමෙයි බදු සංශෝධන වලට ගියේ කියන එක. නමුත් ඒ අවාසිදායක ලෙස බලපාපු තැන් බොහෝමයක් දැන් දකින්නට පුළුවන්කම තිබෙනවා. අවසාන වශයෙන් වැඩි බරක් මහ ජනතාව පිටයි මේ සමස්තය හමුවේ පැවරෙන්නේ. ඊළඟට තියෙනවා ගොවීන් වීතක අලෙවි නොකිරීමෙන් කුඩා වී මූල් වැසියාමේ අවදානමක් මතුව ඇති බවට ලංකාදීපයේ ගෙනෙන තවත් වාර්තාවක්. ගොවීන් සතු වීතක අලෙවි නොකිරීම නිසා කුඩා හා මධ්‍ය පරිමාණ වී මූල් වැසියාමේ අවදානමක් ඇතැයි කුඩා හා මධ්‍ය පරිමාණ මූල් හිමියෝ පවසති කියලා කියන්නේ. දිවාරෑ නැතුව කුඹුරත් එක්ක ඔට්ටු වෙලා වගාවල් කරලා මේ විශේෂයෙන්ම ස්වභාවික වෙන අපල උපද්‍රව ඊළඟට අනිකුත් ප්‍රශ්න පෝර ප්‍රශ්න තෙල් ප්‍රශ්න මේ සියල්ලත් එක්ක වනාලි ප්‍රශ්න අහසින් බිමින් එන ඒවා මේ ඔක්කොටම මූණ දෙමින් දාඩිය මහන්සිය වගුරුවමින් ගොවිතැන්පත් කරන අපේ ගොවි ජනතාවට වී ටික විකුණ ගන්න ගියාමත් දැඩි ප්‍රශ්නවලට මූණ පාන්නට වෙලා තිනවා. තීන්දුව తీරන ගන්නා තැන්වල සිදුවන යම් ගැටලුකාරී දේවල් එක්ක ඒ වගේම වෙළඳුන්ගේ යම් මාෆියාවන් එක්ක මහමූල් හිමියන්ගේ දැඩි ක්‍රියාකාරීත්වයන් එක්ක මේ තත්ත්වය නිර්මාණය වෙලා තිබෙනවා. ඔවුන් සහ රාජ්‍ය අතර ඇති වෙන ගැටලුකාරී තත්ත්වය මේට දැඩි ලෙස බලපාලා තියෙනවා. අවසාන වශයෙන් ගොවියා අසරණ වෙලා තියෙනවා. වී ටික විකුණ ගන්න ගියාම කාටද විකුණන්නේ කියන එක පිළිබඳවත් ප්‍රශ්න මතුවෙනවා. මිල නියම කරාට පස්සේ ඔවුන්ට බොහෝ වෙලාවට ඔවුන්ගේ පැත්තෙන් සාධාරණයක් වෙනවා අඩුයි. හැබැයි අවසාන වශයෙන් පාරිභෝගිකයෙකුගේ පැත්තට මේ සහනය ලැබෙන්නෙත් නැහැ. මිල සහල් මිල අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. එතකොට අතරමැද ඉන්න මහමූල් හිමියෝ මේ වාසිය ලබනවා කියන එක තමයි හැමතැනින්ම නැගෙන චෝදනාව. ඒ ඔවුනුත් හින්දා කුඩා මූල් හිමියන්ටත් දැඩි බලපෑම් ඇති වෙලා තියෙනවා කියන එක අද කීයක කතා කරන කාරණාවක් නෙමෙයි. මේක බොහොම කල් ඉඳලා කතා කරන කාරණාවක්. තෙල් පිරිපහදුවේ නඩත්තුවට මිලියන 1200ක් ගිහින් කියලත් අද ලංකාදීපයේ වාර්තා කරනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සපුගස්කන්ධ තෙල් පිරිපහදුව නඩත්තු කිරීම සඳහා රුපියල් මිලියන 1200ක මුදලක් මෙවර වැය කිරීම ගැන විගණන පරීක්ෂණයක් පවත්වනවා කියලා වාර්තා වෙනවා කියලයි එහි තවදුරටත් සඳහන් වෙන්නේ.
ඊට පස්සේ තවත් ගැටලුකාරී තත්ත්වයක් පිළිබඳව ඉරිදා ලංකාදීපය ගෙනෙන වාර්තාවක් විසඳුම් නොලැබුණොත් හෙට සිට රෝහල් කටයුතු අඩපණයි. දැනටත් යම් යම් වෘත්තීය සමිති යම් යම් වෘත්තීය ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ඉන්නවා මේ අවස්ථාව වෙනකොටත් රෝහල් කටයුතු හෙට සිට අඩපණ වීමට බොහෝ දුරට ඉඩ කඩ පවතින බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි. මේක ඉබේ සිද්ධ වන අඩපණ වීමක් නෙමෙයි එතුමා කියන හැටියට එතුමන්ලා විසින්ම කරන වෘත්තීය අරගල වෘත්තීය ක්‍රියාමාර්ග නිසා සිදුවන තත්ත්වයක් කියනක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. හෙද හෙදියන්ට ලබා දුන් රුපියල් 7500ක කොරෝනා විශේෂ දීමනාව කපා හැරීම, පැය 200ක අතිකාල දීමනාව පැය 60කට සීමා කිරීම, ප්‍රවාහන පහසුකම් කපා හැරීම, ඇතුළු ඉල්ලීම් ගණනාවක් ලබා ගැනීම සඳහා සිකුරාදා හා සෙනසුරාදා යන දෙදින තුල පැහැදිලි ප්‍රතිචාරයක් ලබා නොදුන්නොත් මෙලෙස කටයුතු කරනවා කියලා තමයි ඔවුන් සඳහන් වෙන්නේ. යනුව අද දවසේ හෙට දවසේ සිට මේ පිළිබඳව වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීමේ යම් හැකියාවක් තිබෙනවා. ඉන් පස්සේ අපි අවධානය යොමු කරන්නට උනේ ඉරිදා ලංකාදීපයේ තිබෙන තවත් වාර්තාවක් වෙත. පොලිස් ස්ථානාධිපති මාරු කිරීම ගැන අගමැති සොයා බලන බව කිව්වා කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර උපුටා දක්වමින් ලංකාදීපයේ වාර්තාවක් ගෙනෙනවා. මේ පිළිබඳව ඔහු කියනවා යම් සමතයකට පත්වීමක් සිදු වුණා කියලා ග්‍රාමාත්‍යවරයාගේ සහ මුදල් අමාත්‍යවරයාගේ යම් මැදිහත්වීමක් එක්ක. නමුත් ස්ථිර විසඳුමක් ඉදිරියේදී ලබා දෙන බව සඳහන් කළ බවත් කියනවා. මේ මන්ත්‍රීතුමන්ලා එමෙතුමන්ලා අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව අපි බලාපොරොත්තු වෙනවා හෙට දවසේ පිළිසඳර තුලිනුත් මේ පිළිබඳව උන්ගෙන්ම කරුණු විමසලා මේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගන්න. ඒ අතරේ අපිට තවත් වාර්තාවක් දකින්නට ලැබුණා මේ පුංචි ආණ්ඩු මාස 6ක් දික්වෙයි කියලත් ඒ වගේම පුංචි ඡන්දය වසරකින් කල්යයි කියලත් මව්බිම ගෙනෙන වාර්තාවක් සහ දිවයින ගෙනෙන වාර්තාවක්. මව්බිම ප්‍රධාන සිරස්තලයේ පළ කරනවා ලබන පෙබරවාරියට නියමිත පුංචි ඡන්දය වසරකින් කල්යයි කියලා. පළාත් පාලන ආයතන වල කාලය අවසන් වෙනකොට ඊළඟ ඡන්දයට යන්න ඕනේ. පළාත් සභා ඡන්දේ තාවම පවත්වන්න බැරි වෙලා තියෙනවා. එතකොට දැන් පහුගිය අපිට මතකයි මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ කොමසාරිස් සභාපතිවරයා විදිහට කටයුතු කරනකොට එතුමාගේ ලොකු අවශ්‍යතාවයක් ආශාවක් ඉල්ලීමක් තිබුණා. අතුරු එතුමාගේ හැඳින්වීම හැටියටම අතුරුදාන් වෙච්ච මේ ඡන්දය පළාත් සභා ඡන්දය යලි තියෙනවා නම් හොඳයි කියන කාරණාව බලාපොරොත්තුවෙන් හිටියා. ඒ පැවැත්වීමට නමුත් පළාත් සභා ගැන තවම හිතන්න පුළුවන් කමක් රටේ නැහැ. නමුත් ඒ අතරේ පුංචි ඡන්දෙම නැත්තම් පුංචි ආණ්ඩු මේ පළාත් පාලන ආයතන පිළිබඳව ඡන්දේ පැවැත්විය හැකිද කියන කාරණාව සොයා බැලීමේදී ඒත් මේ වෙලාවේ මොන ඡන්දයක්වත් යන්න පුළුවන් වාතාවරණයක් රටේ නැහැ කියන එක තමයි බොහෝ දෙනාගේ අදහස් බවට පත් වෙන්නේ. නමුත් මේ පිළිබඳව ඉදිරියේදී ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ විවිධ මත ඉදිරිපත් වෙන්නට පුළුවන්. මොකද තම තමන්ට වාසි සහගත වන ආකාරයෙන් තමයි ඡන්ද දිහා බලන්නේ. ආණ්ඩුව තමන්ට වාසි සහගත කාලයක් නම් තමයි ඡන්දයකට කෙසේ හෝ යාමට උත්සුක වෙන්නේ. ඒ වගේම විපක්ෂයේ තමන්ට වාසිදායක පිටියක් තියෙනවා නම් තමයි ඡන්දයකට ආණ්ඩුව අරගෙන යන්න තල්ලු කරන්න උත්සාහ කරන්නේ. එහෙම නැත්නම් ඔවුනුත් ඡන්දයක් බලාපොරොත්තුෙන් ඉල්ලන්නේ නැහැ. පුංචි ආණ්ඩු මාස 6ක් දික්වේ කියලා දිවයින ඉරිදා සංග්‍රහය අද වාර්තාවක් ගෙනෙනවා. අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට මේ අපාර කලින් මේ මැති ඇමතිවරුන්ගේ මත ගැටුම් පිළිබඳ කාරණාත් එක්ක සම්බන්ධ කරන්නම තිබිච්ච හොඳ සටහනක් දිවයින ඉරිදා සංග්‍රහය මුණ ගැහුණා. දොස්සහන මැති ඇමතිලාට ඉස්සරහට නාම යෝජනා නැහැ. ඒක විතරක් නෙමෙයි ඇතැම් රාජ්‍ය ඇමතිවරු කරපු වැඩ නිසා ඔවුන්ට තනතුරු වලින් අයින් වෙන්න වුණා. හැබැයි ඒවා පිළිබඳව තාමත් කතා බහ නිම වෙලා නැහැ. දී ලැබිච්ච දඩුවම ප්‍රමාණවත්ද? එහෙම නැත්නම් ඔවුන් පිළිබඳව ගත්ත ක්‍රියාමාර්ග හරිද? ඊට වඩා ඔවුන් පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග සිදු නොවිය යුතුද කියන ප්‍රශ්න නැගීම් තාම තියෙනවා. විශේෂයෙන් ලෝහන් රත්වත සිද්ධිය ආදී පිළිබඳව. ඒ අතරේ අගමැතිතුමා කියනවා දොස් අහන මැති ඇමතිලාට ඉස්සරහට නාම යෝජනා නැහැ කියලා. මේක තමයි විනිවිද භාවයෙන් යුතු ඒ වගේම යහපත් දේශපාලන එක බලාපොරොත්තු වෙන ලක්ෂණය. හැම විටම මේ සමාජ අපවාදයන්ට ලක් වෙන මෙවැනි අයට තවදුරටත් ලබා දෙනවාද නාම යෝජනා දෙනවාද දේශපාලන රැඳීම් අවසර පත්‍රය දෙනවාද කියන එක පිළිබඳව. හැබැයි අපේ රටේ අප දන්නා දේශපාලනය තුළ නම් එවැනි අවස්ථා බොහෝම විරලයි. හමු නොවන තරමේ. ඒ නිසා ඡන්දයක් ලං වෙනකොට මේ අගමැතිතුමා කියපු කතා අපි මතක තියාගෙන ඉඳලා එතුමාගෙන් අහන්න වෙනවා දැන් මොකද කියන්නේ කියලා. එවැනි අවස්ථා තමයි අපිට හමු වෙන්නේ. කෙසේ හෝ දැන් නම් අගමැතිතුමා කියනවා දොස් අහන අයට ඉදිරියේදී නාම යෝජනා දෙන්න අදහසක් නැහැ කියලා. අපි බලමු ඒ කාලේ වෙනකොට මොකද වෙන්නේ කියන එක පිළිබඳව. කොමුණත් යහපත් දේශපාලන
සංස්කෘතියක් රටේ නිර්මාණය වීම වැදගත් වෙන බව තමයි බොහෝ දෙනා කියන්නේ. මේ අපි පත් කරලා යවන අයගේ කල් ක්‍රියාව පිළිබඳව සෑහීමකට පත් වෙන හැකි අවස්ථා කීපයක්ම මුණ ගැසෙන නිසා. යතර මේ තව කාරණාවක් මව්බිම පුවත්පත වාර්තා කරන්නේ චම්පික රණවක හිටපු අමාත්‍යවරයාගෙන් කළ ප්‍රශ්න කිරීම පිළිබඳව කෝටි 15ක වංචාව ගැන චම්පිකගෙන් CID පැය 3ක් මුළුල්ලේ ප්‍රශ්න කරපු කාරණාව පිළිබඳව ආද අපට මව්බිම පුවත්පතෙත් යම් වාර්තා දකින්නට පුළුවන්කම තිබෙනවා. තවත් විවිධ කාරණා තියෙනවා. ඒවා ඉදිරිපත් කරන්න කලින් කෙටි විරාමයක් කරගෙන. අයිත් බලමු සතියන්තේ පත්තරවල මොනවාද තියෙන්නේ කියලා. අපි මව්බිම පත්තරයට යමු. මව්බිම පත්තරේ තියෙනවා උසස් පෙළ ආයුධම්පත් 99%ක්ම ලැබිලා කියලා විභාග කොමසාරිස් ජෙනරාල් කියයි කියලා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සදා පාසල් ආයුධම්පත් 99%ක්ම ලැබී ඇතැයි විභාග කොමසාරිස් ජෙනරාල් බී සනත් පූජිත මව්බිමට ප්‍රකාශ කළයි කියලා. ඊයේත් අපි එතුමා සම්බන්ධ කරගත්ත මේ ඉදිරි විභාග පිළිබඳව යම් අවධානයක් යම් අවබෝධයක් ලබා ගැනීම සඳහා අතරේ මේ පාසල් වල ගත්තොත් එහෙම දැන් වෘත්තීය අරගලය ක්‍රියාමාර්ග නිසා මාර්ගගත අධ්‍යාපනයනුත් පහුගිය කාලේ සම්පූර්ණයෙන්ම වගේ ගුරු ප්‍රජාව අයින් වෙලා හිටියා. හැබැයි ගුරු මව්පියවරු දැන් යම් ආකාරයෙන් ඉගැන්වීම් කටයුතු වලට අවතීර්ණ වී ඇති බවටත් කියවෙනවා. අතරේ විදුහල්පති මේක අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලිඛිතවම දැනුම් දුන්නා මේ විභාග දෙකට ශිෂ්‍යත්වයේ සවසස් පෙළට අයතුම් නොකළොත් පාසල් මට්ටමින් එහි වගකීම අවසාන වශයෙන් ඔවුන් පිට පැවරෙන බව සහ මෙහි තිබෙන නීතිමය තත්ත්වයන් පිළිබඳව අප සොයා බැලීම් කළා. ඉදි දැනගන්නට ලැබුණු කාරණාවක් තමයි එලෙස අයදුම් නොකර සිටීමෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් පීඩාවකට පත් වුණොත් ශිෂ්‍යාවන් මේ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ගයේ විදුහල්පතිවරුන් හමුවේ ගත හැකිද කියන කාරණාව පිළිබඳවත්. එවැනි යම් හැකියාවන් තිබෙනවා. එවැනි පසුබිමක් තුළ ප්‍රසිද්ධියට පත් නොවුනාට බොහෝ විදුහල්පතිවරුන් අයදුම් කොට ඇති බවක් කියවුණු කාරණාවක්. නමුත් මේ තියෙන වාර්තාව හැටියට නම් 99%ක් ලැබිලා කියන්නේ. හැබැයි වෘත්තීය සමිතිය එහෙම ප්‍රකාශ කරනවා මේ කියන ආකාරයෙන් අයදුම්පත් ඉදිරිපත් වෙන යම් ප්‍රමාණයක් ඉදිරිපත් වෙලා තියෙන බවටත් සඳහන් වෙනවා. ඒ විභාග පිළිබඳව ඒ කෙසේ වෙතත් නියමිත පරිදි නොවැම්බර් මාසයේ විභාග පැවැත්වීමේ හැකියාවක් තිබෙනවාද කියන එකත් සොයා බැලිය යුතු කාරණාවක්. අපි ඒ සමගම දකින සුවිශේෂ පුවත් වාර්තා කීපයක් තිබුණා මේ පත්තර කීපේ අද සතියක අරුණ වාර්තා කරනවා නයිට්‍රජන් මිශ්‍ර පොහොර ටොන් 20000ක් නවවනදා දිබ ඉනට ගෙන්වන බව සඳහන් වෙනවා. චීනයේ නානයනය කිරීමට නියමිත නයිට්‍රජන් මිශ්‍ර පොහොර තොගේ ලබන මාස 9 වෙනිදා වන විට මෙරටට ගෙන්වා ගැනීමට හැකි වනු ඇතැයි කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී ධාන්‍ය කාබනික ආහාර එළවලු පළතුරු මිරිස් ලූණු අර්ථාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි. මේ දිගු නාමාවල මේ හැඳින්වීමක් තියෙන්නේ කාරණා ගණනාවක් ඉලක්ක කරගත්තුම රාජ්‍ය අමාත්‍යාංශයක් මේ ශීන්ද්‍ර රාජපක්ෂ අමාත්‍යවරයා යටතේ ක්‍රියාත්මක වෙන. දැන් මේ තීරණයයි එමෙ නැත්නම් මේ සිදුවන දෑයි ඊළඟට ගත්තට පස්සේ දිවයින ඉරිදා සංග්‍රහය පළවනවා විෂකාබනික පොහොර වැඩේ උසාවියට යනවා කියලා තව වාර්තාවක් අපට මුණ ගැසෙනවා. පොහොර බහලුම් වලට ක්ෂුද්‍ර ජීවීන් දාලා කියලා ඒ අතරේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා කියනවා. ගෙන්වීමට ඇති උනන්දුව සැක සහිතයි කියලා තව කාරණාවක් මේ පිළිබඳව කියවෙනවා. ඉතින් දැන් මෙතන යම් ගැටලුවක් මතුවෙනවා. අර කියන නයිට්‍රජන් මිශ්‍ර පොහොර ගෙන්වීම මුලින් වාර්තා වුණා. ඉන්පස්සේ ඒවැයි අහිතකර ක්ෂුද්‍ර ජීවීන් ඉන්නවා කියලා දේශපාලන කරලිය තුල පවා කතා බහට ලක් වුණා. ඒ අතරේ ගැටලුවක් ආව කොහොමද මේ වාට ක්ෂුද්‍ර ජීවීන් ඇතුල් වෙන්නේ කියන එක පිළිබඳවත් සොයා බැලිය යුතුයි කියන එක. අප මේ සමස්තය හමුවේම මේ පිළිබඳව කාබනික පොහොර නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ උපදේශකතුමා ඒ වගේම අමාත්‍යතුමාගේ උපදේශකතුමා සම්පත් ගජතීර මහතා සම්බන්ධ කරගෙනම මේ ගැන විමසන්නට නිසා කල්පනා කළා. දැන් ඔහු දුරකථනයේ රැඳී ඉන්නවා. අයබෝන් සුබෝදෑසනක් ඔබතුමාට. අයබෝන්. දැන් ඔබතුමාට ඇහෙන්නට ඇති කියලා මම හිතනවා මම ඉදිරිපත් කළ කාරණා ඒ අතරින් අවසාන උපුටා ගැනීම දිවයින ඉරිදා සංග්‍රහය තියෙනවා මේ විස කාබනික පොහොර වැඩේ උසාවියට කියලා එකක්. ඊළඟට තියෙනවා පොහොර බහලුම් වලට ක්ෂුද්‍ර ජීවීන් දාලා කියලා. මොකද්ද මේ ගැටලුව ඔබතුමාට පැහැදිලි කරන්න පුළුවන්? ඒක නම් මෙයා මේ දාලා කියන එක නම් අපි දන්නේ නැහැ. නමුත් ඔය පාබනික පොහොර ආනයනය කිරීම තීන්දුව කරන්නේ ජාතික පොහොර ලේකම් කාර්යාලයෙන් සහ පොහොර උපදේශක කමිටුවෙන්. ඒ කියන්නේ පොහොර උපදේශක කමිටුවේ ප්‍රධානියා හැටියට කර්ම අධ්‍යක්ෂක ජෙනරාල්වරයා. එතකොට ඒ අය තීන්දුව කරනවා ලංකාවේ හැදෙන පොහොර ප්‍රමාණය මදි නිසා
මේ මහ කන්නේ ලක්ෂ 8කින් ලක්ෂ 4කට හෝ 5කට කාබනික පොහොර ආනයනය කරමු කියලා ඒගොල්ලෝ මේ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ටෙන්ඩර් කැඳවනවා. කැඳවලා ඒක තීරුම් කරන්නෙත් ඔක්කොම කරන්නෙත් මේ කෙටියෙන්ම කියනවා නම් ඒ පොහොර ලේකම් කාර්යාලය එහෙම තෝරාගත්ත පොහොරවල ඊළඟ මේ ටෙන්ඩර් පරිපාටිය අනුව සාම්පල එන්න ඕන. ඒ සාම්පල ආවහම ඒවා මේ ජාතික ප්‍රමිති ආයතනය එක සාම්පලයක් මේ ටෙස්ට් කරන්න ඕනේ. අනිත් එක කොරන්ටයින් එක කියන්නේ ශාඛා ආරක්ෂණ පනත යටතේ එයාපෝට් එකේම චෙක් කරන්න ඕනේ ඒ ලැබොරටරි එකේ. අනිත් එක ස්වාධීන ලැබොරටරි එකක ITI වගේ එකක චෙක් කරන්න ඕනේ. එතකොට මේ ටෙන්ඩර් පරිපාටිය අනුව ලංකාවට ඒ තෝරාගත්ත සැපයුම්කරුවන් විසින් එවන ලද කාබනික පොහොර සාම්පල 3කම ඔය කියන සුද්ධ ජීවීන් හිටියා. ඒක නිසා තමයි මේ ආందోලනාත්මක කතාව ඇති වුණේ. මොකද මේ ටෙන්ඩර් එකේ පැහැදිලිව කියලා තියෙනවා මේ ටෙන්ඩර් එකට ගේන බඩු ගේන්න ඕනේ SLS එකේ 17.2 කියන ප්‍රමිතියට අනුව කියලා. ඒ කියන ප්‍රමිතියට අනුව ගේන බඩුවල මේ අනිවාර්යයෙන්ම ජීවාණුහරණය කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ 100%ක්ම සුද්ධ ජීවීන් ඉන්න බෑ. ඒකේ හොඳ જાතීන් හෝ නරක જાතීන් කියලා જાති දෙකක් ඉන්න පුළුවන් ඒ විෂය ඇතුලේ. නමුත් කිසිම කෙනෙක් ඉන්න බෑ මේ SLS එකේ තියෙන ප්‍රමිතියට අනුව. ඒ කියන්නේ අපිට ගේන කාබනික පොහොර කිසිම සුදු ජීවියෙක් ඉන්න බෑ මේ ටෙන්ඩරේට භාවිතා කරලා තියෙන ප්‍රමිතියට අනුව. ඒක නිසා මේ දැන් තියෙන සත්‍ය තමයි අර පළවෙනි සාම්පල වල මේ තියෙන එක මේ හසු වුණාම ඒ ආනයන කරුවා මේ නිෂ්පාදක ආයතනය සහ චීනයේ දේශීය නියෝජිතය කියනවා එහෙම ඉන්න බෑ කියලා. ඒක එහෙම ඒගොල්ලොන්ගේ එකේ එහෙම හිටියේ නෑ මෙහෙන් දාලා කියලා. ඔව් සම්පත් මහත්මයා දැන් ගන්න කැමති නෑ රජයේ ප්‍රමිති ආයතනයක් කොරන්ටයින් එක එයාපෝට් එකේ ලැබොරටරි එකත් IT ආයතනයක් ඒ තුනම කියන්නේ නෑ ඒගොල්ලොන්ට දීපු ඒවා හිටියා කියලා. හොඳයි සම්පත් මහත්මයා ඊට පස්සේ දැන් ආපහු සාම්පල කැඳෙව්වා මේ අර්බුදයත් එක්ක. ඒ සාම්පල මේ සිකුරාදා ආපහු ලැබුණා. ඒව දැන් ආපහු මේ සිකුරාදා බාර දීලා තියෙනවා SLS ආයතනයටත් ITI ආයතනයටත් ඔය ශාඛා ආරක්ෂණ පනත යටතේ කොරන්ටයින් ආයතනයටත් මේ එයාපෝට් එකේ දැන් ඒ සාම්පල පරීක්ෂා කරමින් පවතිනවා. දෙවෙනි වරටත් පරීක්ෂා කරලා සුදු ජීවීන් හිටියොත් ඒක ඒ පොහොර ලංකාවට ගේන්න බෑ. ඒ ටෙන්ඩර් අහෝසි වෙනවා. මේ එතකොට අපිට මොනවා හරි වෙන විකල්පයකට යන්න වෙනවා ඊළඟ කෙනාට හෝ එහෙම නැත්නම් ඒ වශයෙන් මේ කන්නේ කොහොම හරි මුණ දෙන්න වෙනවා. ඔව් අපිට පැහැදිලි කර ගැනීමක් කරගන්න පුළුවන්ද මේ පිළිබඳව දැන් ඔබතුමා කියන කාරණාව පැහැදිලි. මේ අතරමැදදී ප්‍රවාහනය කෙරෙද්දී යම් ආකාරයකින් මේ ඇතුළත් කිරීමක් ශුද්‍ර ජීවීන් ඇතුල් කරා කියලා මේකනේ ප්‍රශ්නේ මෙතන චෝදනාව. එහෙම කරන්න පුළුවන්ද සාමාන්‍යයෙන්? එහෙම කරන්න සාමාන්‍යයෙන් සාම්පල් දෙකකට පුළුවන් වුණත් එකකට බෑ. ඒ කියන්නේ අපේ තුම දැන් ITI දැන් කොරන්ටයින් එකේ ලැබොරටරි එකේ සාම්පල් එක රිසීව් කරන්න එයාපෝට් එකේ තිබනේ. ඔව්. ඒ DHL එකෙන් ආවහම ඒක ආයි ලංකාවේ ඇතුළත පරිසරීමක් වෙන්නේ නැහනේ. ඒක කොරන්ටයින් ආයතනය කියලා කියන්නේ ඉතාමත් වැදගත් විදියට රටේ කුෂිකර්ම අමාත්‍යාංශය යටතේ කුෂිකර්ම අධ්‍යක්ෂක ජෙනරාල්වරයා යටතේ තියෙන ලැබොරටරි එකක්නේ. ඒතකොට කොහොමවත් විශ්වාස කරන්න බෑ එයාපෝට් එකෙන් කුෂිකර්ම අධ්‍යක්ෂක ජෙනරාල්වට යටතේ පාලනය වන කොරන්ටයින් එකේ ලැබොරටරි එකට ආපු සාම්පල් එකට සුද්ධ ජීවීන් දැම්ම කියන එක 100%ක් ඒක පිළිගන්න බෑ. ඒ කියන්නේ එහෙම වෙන්න බෑ. ඒක රටේ වැදගත් විදිහට කරන එකක්. අපිට මේ SLS එකේ එහෙම නැත්නම් ITI එකේ ඔක වුණත් ඒ පූර්ණ අධීක්ෂණයක් යටතේ මේ බොහොම මේ රටේ විශ්වාසවන්ත නිලධාරීන් වැඩ කරන තැනක් තමයි කොරන්ටයින් ආයතනය. ඒ අධ්‍යක්ෂකවරයා ඒක වගකීමෙන් කරනවා. ඒ අධ්‍යක්ෂකවරයා පාලනය වෙන්නේ කුෂිකර්ම අධ්‍යක්ෂකයාගේ යටතේ සහ මහින්දානන්ද මහත්මයාගේ යටතේ. ඒතකොට ඒ ලැබොරටරි එකේ තමයි ඉස්සෙල්ලම ආවේ මේකේ සුදු ජීවීන් ඉන්නවා කියලා. ඒතකොට ඔය කියන කතාව බොරුවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක හිතලුවක් වෙන්න පුළුවන් නිකන් ඒ ආනයන ඒ නිෂ්පාදකයාගේ ඒජන්ට් හා නිෂ්පාදකයා කියන බොරුවක් වෙන්න පුළුවන්. හොඳයි. අනිත් එකට කියන්න බෑ ඒකට මොන හරි අතුළු වුණාද නැද්ද කියලා. නමුත් මේ කියන
කොරන්ටයින් එකේ සර්ටිෆිකේට් එක තමයි වැදගත් වෙන්නේ. ඒකත් එක බැලුවාම මම හිතන්නේ ඒක නිකන් උපකල්පනයක් විතරයි. කාටවත් දාන්න නම් බෑ. අපි මේ දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගෙන ඉන්නේ කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සම්පත් ගජතිර මත අවසාන එක කාරණාවක් විතර ඔබෙන් දැනගන්නට උනේ සාම්පල් විතරද ගෙන්නලා තියෙන්නේ මෙට්‍රික් ටොන් 99000ක ප්‍රමාණයක් දැන්ටමත් ගෙන්වලා තියෙනවා නේද මේ නෑ ඒගොල්ලෝ ඒ ටෙන්ඩර් ප්‍රතිපාදයේ ස්ටෙප්ස් අනුව ඒගොල්ලොන්ට 93000ක ඒ නිෂ්පාදකයන්ට මේ කොන්ට්‍රැක්ට් එකක් අත්සන් කරලා ඒගොල්ලෝ ඒ සඳහා බැංකු මේ performance bonds they can දැන්පතු දීලා LC එකක් ඕපන් කරලා තියෙනවා ඒකෙන් කොටසකට 22000කට වගේ. නමුත් මේ බඩු ගේන්නවත් ෂිප් කරන්න ලංකාවට එන්නවත් විදියක් නැහැ. මේ තියෙන ටෙන්ඩර් පටිපාටියම සඳහන් කරලා තියෙන සාම්පල් ප්‍රශ්න විසඳනකම්. ඒක විසඳුනාම තමයි වෙන්නේ. එහෙම නැති වුණොත් ආපහු එන ඒව රීඑක්ස්පෝර්ට් කරන්න වෙනවා. හොඳයි. ගුරාද ආපු ඒවත් කොරන්ටයින් එකෙන් මේ විශේෂයෙන්ම කොරන්ටයින් පැහැදිලිව ඉතාමත් සුපරීක්ෂාකාරීව මේ පාර ආපු සාම්පලුත් බාරගත්ත එයාපෝට් එකේ. දැන් ඒව පරීක්ෂණ වෙමින් පවතිනවා. ඒ සහතිකයේ අනුව ඉදිරියේදී ඒ තත්ත්වය දිගටම තිබුණොත් මේ සුද්ධ ජීවීන් මොනම ආකාරයක සුද්ධ ජීවීන් මේක ඉන්නවනම් ඒ නැව හරවා යවන්න වෙනවා. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. මොකද ඒක අපේ තියෙන මේ අනපනත් එක්ක ඇතුළට ගන්න බෑ. හොඳයි. හොඳ පැහැදිලි කිරීමක් මේ කාරණා පිළිබඳ ලැබුණා. කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍යාංශ උපදේශකතුමා ඒ වගේම ශාහිදු රාජපක්ෂ අමාත්‍යවරයාගේ උපදේශකතුමා විදිහට කටයුතු කරන සම්පත් ගජතිර මහතාගෙන් ස්තුතියි ඔබතුමාට. නමුත් මේ පිළිබඳව මේ දිවයිනේ ඉරිදා සංග්‍රහයේ තියෙන වාර්තාවේ කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා නගන චෝදනාවේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා. දැඩි ආරක්ෂාවක් යටතේ මුද්‍රා තබාගෙන විත් ඇති කාබනික පොහොර බහලුම්හි මුද්‍රා කඩා තිබීමෙන් එය තහවුරු වන බව තමයි කියන්නේ. ඒ කියන්නේ යම්කිසි පිරිසක් රසායනික පොහොර සමාගම්වල සහයෙන් ආනයනික කාබනික පොහොර බහලුම් වලට අහිතකර ක්ෂුද්‍ර ජීවීන් එකතු කර ඇති බවට තමයි කෘෂිකර්ම අමාත්‍යාංශය මේ කාරණාව පිළිබඳව චෝදනා නගන්නේ. මේ දැන් ඉදිරියේදී කතා බහට ලක් වෙන කාරණාවක් බවට අනිවාර්යයෙන්ම පත් වේවි. ඒන්ම අපි සමුගන්නට බලාපොරොත්තු වෙන ඉදිරි තත්ත්වයන් එක්ක ඉදිරියේදී ඔබට තොරතුරු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන. මොකද අපිට මේ රසායනික පොහොර වලින් ඉවත් වෙලා වැඩි හොඳට කාබනික පොහොර වලට යන්න ගත්තු මේ තීරණය ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වුණොතින් මේ රටට ඒත් නැවත වෙන්නේ අහිතකර ප්‍රතිඵලයක්. ඒ නිසා ඒ කාරණා හමුවේ වගකිව යුතු මාධ්‍යයක් විදිහට අපත් ඇස් අරගෙන ඉන්නවා. මොනවද සිද්ධ වෙන්නේ කියන එක අදාළ පාර්ශ්ව වලින් විමසීම් ප්‍රශ්න කිරීමුත් කරනවා. ඒ නිසා අපි හෙට දවසේ අලිත් මුණ ගැසෙමු තවත් අලුත් වුණු කාරණා එක. එතෙක් ඔබට සුවදායි දවසක් පතනවා. අද ඉදිරි විශේෂාංග සමග රැඳෙන්න ආරාධනා කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.